සරණයි ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට. පින්වත්නි, අප ගෞතම බුදු පියාණන් වහන්සේ විසින් 45 වසක් මුළුල්ලේ දේශනා කළ 84000ක ධර්මස්කන්ධය සමහිත සුව පිණිස මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි, අද දින මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ මාතලේ නාවුල ධම්මහදය අරණ්‍ය සේනාසන වාසී පූජනීය මාන්කඩවල සමාහිත පින්වත් ස්වාමින් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, මහනුවර පොත්ගොල් මහා විහාරස්ථානයේ සිට පටිගත කරන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට සිය පින්බර දායකත්වය ලබා දෙන්නේ අලුත්ගම ඉහළ පදිංචි ඩී.ටී.ජී. සිරිසේන මහතා, ආර්.ඩී. සෝමාවති මහත්මියගේ දූ දරුවන් වන ඩී.ටී.ජී.එස්. තිලකසිරි මහතා, ඩී.ටී.ජී.ආර්.කේ. තිලකසිරි මහතා, ඩී.ටී.ජී.අයි.කේ. තිලකසිරි යන පින්වත් අයගේ දායකත්වය ඇතිව එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයන්න් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ. තීනි නාමකින් තිස්සෝ වේදනාති තී. වැඩම අවදාළ අති ගෞරවනීය වන්දනීය අපේ ස්වාමින් වහන්සේගෙන් අවසරයි සදැහැති වාසනාවන්ත පින්වතුනි, අලුත්ගම ඉහළ ඩී.ටී.ජී. සිරිසේන මහතා තමන්ගේ පවුලේ සියලු දෙනාම එකතු පාදා කරගෙන මිය පරලෝකීය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම පිණිසත්, ඒ වගේම මදක් රෝගාතුර වෙලා ඉන්න තමන්ගේ පවුලේ ඥාතිවරයාට ආශිර්වාද කිරීම පිණිසත්, ඒ වගේම සුජීවත්ව වාසය කරන සියලුම දෙනාට ආශිර්වාද පිණිස බෞද්ධ මාධ්‍ය ජාලය හරහා මුළු ලෝකයටම සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න අවස්ථාව උදා කරලා දෙමින් මේ වෙලාවේ හැමෝම සූදානම් වෙලා ඉන්නේ ලෝතර බුදු පියාණන් වහන්සේගේ නිවනේ පණිවිඩය, ඒ සද්ධර්ම දේශනාවන් ශ්‍රවණය කරගෙන තම තමන්ගේ ජීවිතවල තියෙන ඒ දුක්ඛ දෝමනසයන් දුරු කරගන්න. පින්වතුනි, පරක් තෙරක් කෙරවලක් නොපෙනෙන අනවරාග්‍ර සංසාරේ හුළඟට අහු වෙලා මේ අත ගහගෙන පරඬලාවල් වගේ කර්මයේ නැමැති සැඩ පහරට අසු වෙලා මේ අත ගහගෙන ගිහින් කොහොම නමුත් කරන්ට යෙදුන කුසල ධර්මයක් මූලික වෙලා ඔබත් මාත් අපි හැමදෙනාම මේ වටිනා කියන බුද්ධෝත්පාද කාලය තුල මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා අංගෝපාංග නිවැරදිව ලැබිලා සංගවා කියන අරුතක් තේරුම් ගන්න පුළුවන් මනසකින් යුක්තව උප්පත්තිය ලැබලා ඉන්නවා. එනිසා මේ වෙලාවේ අපි
ජීවිතේ ජීවත් කරගන්න ගමන් උත්සාහවත් වෙලා සසර පරතරක් දකින්නත් අපි උත්සාහවත් වෙමු. එනිසා අද දේශනා කරන්නේ අපි මීට ඉහතනොත් දේශනා කරන්නට යෙදුන මේ කොටස් කීපයක්. ඒ තමයි කුද්දක නිකායේ එන සෝපාක තෙරුන් වහන්සේ උපසම්පදාව පිණිස බුදු පියාණන් වහන්සේ අසා වදාළ ප්‍රශ්න 10 මූලික කරගෙන අපි මීට ඉස්සරලා ඒක නාමකින් එක කියලා කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරා. සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. ද්වේ නාමකින් දෙක කියලා කියන්නේ මොකක්ද? නාමංච රූපංච නාම රූප දෙක කියන කාරණා පැහැදිලි කරලා අද දවසේ අපි තීනි නාමකින් තිස්සෝ වේදනා තුන කියලා කියන්නේ මේ තුන් වේදනාව සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව කියන මේ කාරණාවයි අද දවසේ අපි හෙලිපෙහෙලි කරගෙන අපේ ජීවිතවල අවිද්‍යාවෙන් වැහිලා තියෙන මේ ලෝකෙ නිට්ටයයි සුභයි සුඛයි ආත්මයි කියලා අපි ලෝකයට බඳලා තියෙන මේ කෙලෙස් ධර්ම දුරු කරගන්න උත්සාහවත් වෙන්නේ මේ වේදනාව මුල් කාරණාව කරගෙන. පින්වතුනි, කෙටියෙන් උනත් එදා හත් හැවිරි දිවියේ සෝපාක හාමුදුරුවෝ උතුම් අරිහත් භාවයට පත්වෙන්න හේතුපාදක වුණ ඒ අතීත කතාව දිහාවට කෙටියෙන් උනත් අපි හැරිලා බලමු. ඒ මහා යතිවරයන් වහන්සේලාගේ, ඒ මහා ආර්යයන් වහන්සේලාගේ, ඒ මහා තෙරුන් වහන්සේලාගේ ජීවිත කතා අපේ ජීවිතවල මහා පුදුමාකාර ශක්තියක්, ධෛර්යයක්. පින්වතුනි, කල්ප 94කට ඉහතදී සිද්ධාර්ථ බුදුහාමුදුර ලෝකේ පහළ වුණ වෙලාවේ බ්‍රාහ්මණ ශාල කුරේක උප්පත්තිය ලැබලා හිටියා මේ සෝපාක හාමුදුරුවෝ. ඒ කාලේ තරුණයෙක් හැටියට පර්වතයක් ඇසුරු කරගෙන හිමාලයේ තවුස් පැවිද්දෙන් පැවිදි වෙලා භාවනා කරනවා. සිද්ධාර්ථ හාමුදුරුවෝ දවසක් හිමාලයට වැඩිය වෙලාවේ බුදු පියාණන් වහන්සේට මල්ලාසනයක් සම්පූර්ණ කරලා පූජා කරලා එදා බුදු පියාණන් වහන්සේගෙන් අනිත්‍ය ප්‍රතිසංයුක්ත ධර්ම දේශනා ශ්‍රවණය කරා. බුදු පියාණන් වහන්සේ ඒ මල්ලාසනේ වැඩ ඉඳලා අනිත්‍ය ධර්ම දේශනා සිද්ධ කරලා මේ තරුණයාට තවත් ශ්‍රද්ධාව වැඩි කරගන්න කියලා අහසින්ම වැඩියා. පින්වතුනි, ඊට පස්සේ කලුරිය කරන මොහොතේ මේ අනිත්‍ය සංඥාව මෙනෙහි කරගෙන කලුරිය කරලා දිව්‍ය ලෝකේ උප්පත්තිය ලැබලා අපේ බුද්ධ ශාසනයේ එනකම්ම දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක දෙගතියේම උප්පත්ති ලැබමින් ඕගොල්ලෝ අහලා තියෙනවා බුදු පියාණන් වහන්සේ කාලේ රජගහ නුවර බොහොම පහත් සැඩොල් කුලයක සොහන ආරක්ෂා කරන පවුලක උප්පත්තිය ලැබුවා. අවාසනාව තමන්ගේ පියතුමා අවුරුදු 4 මිය ගියා. සුළු පියෙක් යටතේ තමයි හැදුනේ වැඩුනේ. 7 අවුරුදු කාලේ වෙනකොට එක දවසක් තවත් තමන්ට එක සහෝදරයෙක් හිටියා. සුළු පියාගේ සහෝදරය කියන්නේ මල්ලි කෙනෙක්. සුළු පියාගේ සහෝදරයෙක් නෙවෙයි, මල්ලි කෙනෙක්, දරුවෙක්. ඉතින් මේ එකට මේ දරුවෝ කෙලිසෙල්ලම් කරනකොට මේ සෝපාක දවසක් අර පුංචි මල්ලෙට පාරක් දෙකක් ගැහුවා. සුළු පියා මේක දැක්කා, වෙනස්කම් කරනවා. තරහ ගියා, අරගෙන ගිහින් ඉවරලා සොහොනට අරගෙන ගිහින් ඉවර වෙලා අලුත්ම මිනියකට තියලා බැඳලා ගැට ගහලා ආවා. හිතා ගන්නකො 7 හැවිරිදි පුංචි දරුවෙක් මලමිනී තියෙන සොහනකට දාලා ආපුවම මොන තරම් බියක් ඇති වෙනවද කියලා. ඉතින් මේ පුංචි දරුවා බයටපත් වෙලා අනේ මාව බේරගන්න කවුරුත් නැද්ද කියලා හඬමින් ඉන්නකොට අලුයම් කාලේ
ලෞතර බුදු පියාණන් වහන්සේ මේ සෝපාගගේ අසරණ තත්වයේ දැකලා බුදු පියාණන් වහන්සේ ආලෝකයක් යවලා ඒ බැමි ඔක්කොම බුදුන් වහන්සේගේ බලයෙන් ඒ බැමි ඔක්කොම ලෙහෙලා සෝපාක මෙහි එන්න කියලා සෝපාක අඬ ගහගෙන ඇවිල්ලා සෝපාකට ධර්ම දේශනා කරා. සෝපාක ධර්ම ශ්‍රවණය කරලා උතුම් වූ සෝතාපන්න ඵලයටපත් වුණා. උදෑසන මෑණියෝ සෝපාක හොයාගෙන මේ අතට යන ගමන් බුදු පියාණන් වහන්සේ ගන්ධ කුටියට වැඩියා. බුදු පියාණන් වහන්සේ මෑණියන්ට ධර්ම දේශනා කරා. මෑණියන්ගේ ධර්ම දේශන අවසානයේ මේ පුංචි සෝපාක හාමුදුරුවෝ ඒක අහගෙන ඉඳලා උතුම් වූ අරිහත් භාවයට පත් වුණා. අරිහත් භාවයට පත් වුණාන් පස්සේ මෑණියෝ සෝපාක හාමුදුරුවන්ට පැවිදි වෙන්න අවසර දීලා පැවිදි භාවයට පත් කරලා මෑණියෝ ආපහු තමන් සෝතාපන්න වෙලා මෑණියොත් තමන්ගේ ගෙදර ගියා. ඉතින් බුදු පියාණන් වහන්සේ පස්සේ සෝපාක හාමුදුරුවන්ගෙන් උපසම්පදාව පිණිස 7 හැවිරිදි වයසේම ප්‍රශ්න 10ක් අහනවා. ඒ ප්‍රශ්න 10 තමයි අපි මීට කලින් ඒකේ කොටස් දෙකක් දේශනා කළා. අද තීනි නාමකින් තිස්සෝ වේදනා වේදනාව කියලා කියන්නේ මොකක්ද කියන කාරණාව හෙලිපෙහෙලි කරගෙන වේදනාව හරහා ඒ ධර්මතාවයන් හෙලිපෙහෙලි කරගෙන අපේ ජීවිතේ අවිද්‍යාව දුරු කරගෙන විද්‍යාව උපදවාගෙන ලෝකෝත්තර මාර්ගයේ හෙලිපෙහෙලි කරගන්නේ කොහොමද කියලා ටිකක් බලමු. පින්වතුනි, මොකක්ද වේදනාව කියලා කියන්නේ? වේදනාව කියලා කියන්නේ ආරම්මන රසය විඳින ස්වභාවයට, අරමුණක රසය විඳින ස්වභාවයට වේදනාව කියලා කියනවා. ආරම්මන රසං වින්දති වේදනා. අරමුණු රසය විඳින නිසා ඒකට වේදනාව කියලා කියනවා. පින්වතුනි, වේදනාව කියන එක හිතේ ගතියක්. වේදනාව කියන එක දැනෙන්නේ කොහාටද? හිතට. ඒක හිතේ ගතියක්. හිතේ තියෙන චෛතසික. එතකොට කියන්නේ හිතක යෙදෙන ගති 250 චෛතසික තියෙන තැනක මේ වේදනාව කියන එකත් එක චෛතසිකයක්. එතකොට පින්වතුනි, මේ වේදනාව ගත්තාම වේදනාව අපි පැහැදිලි කරගන්නකොට මේ වේදනාව අපිට යම් පේන, ඇහෙන, දැනෙන, දැනගන්න තැන්වල අපිට ලෝකෙ උපදිනවා කියලා කියන්නේ අහලා ඇති පංච උපාදානස්කන්ධයක් උපදිනවා කියලා. අපිට යම් රූපයක් පේනවා නම් ඒ රූපයක් පේන්න රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ පංචකයක් මූලික වෙලා තමයි අපිට රූපයක් පේන්නේ. එතකොට බහැරෙන් සුද්‍රාෂ්ටක රූප කලාප තියෙන්නත් ඕනේ. අධ්‍යාත්මික පැත්තෙන් ඇහැක් තියෙන්නත් ඕනේ. ඇහැට රූප කලාප ටික ගැටුණාම ඒ ස්පර්ශයේ මුල් කාරණාව කරගෙන හිතේ ධර්මතා ටිකක් හටගන්නවා. වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ ධර්මතා උපාදානෙන් ඇසුරු කරපුවාම පංච උපාදානස්කන්ධයක් නිර්මාණය වෙලා තමයි අපිට කෙනෙක්, දෙයක්, පුජ්‍යලයක් කියලා මේ හම්බ වෙන්නේ. පින්වතුනි, එතකොට වේදනාව මූලික කෘත්‍යයක් කරනවා පංච උපාදානස්කන්ධයේදී. රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය මූලික කෘත්‍යයක් සිද්ධ කරනවා. ඒ වගේම තමයි මේ වේදනාව සතර සතිපට්ඨානය තුලදී වේදනානුපස්සනාව හැටියටත් විස්තර වෙනවා. එතකොට නිවැරදිව යම්කිසි කෙනෙක් වේදනාව අවබෝධ කරගන්න නුවණ මෙහෙවනවා කියලා කියන්නේ ඒ වේදනාවේ ස්වභාවය අවබෝධ කරගන්න උත්සාහවත් වෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ, වේදනා උපාදානස්කන්ධේ සම්මර්ෂණය කරගත්තා වෙනවා. ඒ වගේම
සතර සතිපට්ඨානේ අපි දන්නවා කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. එතකොට වේදනානුපස්සනාව අපි සම්පූර්ණ කරගෙන තියෙනවා. පින්වත්නි, එතකොට අපි බලමු මේක හොඳට තව පෙන්නනවා සම්මා දිට්ඨි සූත්‍රයේ. මම මේ කාරණා කියන්නේ හිතලුවක් කියන්න බෑ ධර්ම දේශනා කරනකොට. ඒ කොටස් කොහින්ද අපි ගත්තේ? ඒ ගත්ත තැන් අපි පැහැදිලි කරන්න ඕනේ. නැත්තම් මගේ හිතලුවක් මම කිව්වොත් ඒක මගේ අදහසක් වෙනවා මිසක් බුදු පියාණන් වහන්සේගේ අදහසක් වෙන්නේ නැහැ. එතකොට සම්මා දිට්ඨි සූත්‍රයේ නැවත වතාවක් පැහැදිලි කරනවා යතෝකෝ අරිය ශාවකෝ වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධගාමිනී පටිපදංච පජානාති එත්තාවතාපිකෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති උජුගතාස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං ති. යම් කිසි කෙනෙක් වේදනාව දන්නවනම් වේදනංච පජානාති වේදනා සමුදයංච පජානාති වේදනා සමුදයක් දන්නවනම් වේදනා නිරෝධංච පජානාති වේදනා නිරෝධයක් දන්නවනම් වේදනා නිරෝධගාමිනී පටිපදංච පජානාති වේදනා නිරෝධගාමිනී පටිපදාවක් දන්නවනම් එත්තාවතාපිකෝ අරිය ශාවකෝ සම්මා දිට්ඨි හෝති. එපමණකින්ම මේ ආර්ය ශ්‍රාවකයා සම්මා දිට්ඨියට පත්වෙච්ච පුද්ගලයෙක් වෙනවා. උජුගතාස්ස දිට්ඨි ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ ආගතෝ ඉමං සද්ධම්මං තේ. සද්ධර්මයට පැමිණිච්ච දර්ශනේ ඍජුභාවයට පත්වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා සරියුත් හාමුදුරුවෝ සම්මා දිට්ඨි සූත්‍රයේදී දේශනා කරා. පින්වතුනි, ඒ නිසා මේ වේදනාව කියන එක වචනය මුල් කාරණාව කරගෙන අපේ ජීවිතවල තියෙන සියලු වේදනාවන් දුරු කරගන්නේ කොහොමද? ඒ සඳහා කොහොමද වේදනාව ඉවහල් කරගන්නේ, මූලික කරගන්නේ කියලා අපි බලමු. එතකොට අපි දන්නවා වේදනාව කියලා කියන්නේ සිතක ගතියක්. මේ වේදනාව ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මට ටිකක් උත්තර දෙන්න එහෙනම් මට සමහරට අමතක වෙයි. මං හිතන්නේ බණ දහම් අහලාන ඉන්නේ, මතක් කරලා දෙන්න. වේදනාව කොටස් තුනක් තියෙනවා. මොනවද ඒ කොටස් තුන? සැප හැටියට වේදනාවක් තියෙනවා. අපි ඒකට කියනවා සැප වේදනාව. දුක් වේදනාව, උපේක්ෂා වේදනාව කියලා වේදනාව කොටස් තුනක් තියෙනවා. ඒ වගේමයි ඒ වේදනාව සැප දුක් උපේක්ෂා කියන මේ තුන් වේදනාව අහසේ කොහෙවත් උපදිනව නෙවෙයි. ඒ උපදින ආයතන හයක් තියෙනවා. ඒ ආයතන හය තමයි චක්කු සම්පස්සජා වේදනා. ඇහැ මුල් කාරණාව කරගෙන වේදනාව උපදිනවා. ඔන්න එතකොට වේදනාව කොහෙද උපදින්නේ? චෛමේ භික්ඛවේ වේදනා කායා. මහණෙනි, වේදනාව උපදින ආකාර හයක් තියෙනවා. මොනවද? චක්කු සම්පස්සජා වේදනා, ඇහැ මුල් කාරණාව කරගෙන. සෝත සම්පස්සජා වේදනා, ඝාන සම්පස්සජා වේදනා, જીවහා සම්පස්සජා වේදනා, ඊගාවට කාය සම්පස්සජා වේදනා, මනෝ සම්පස්සජා වේදනා. එතකොට මේ වේදනාව උපදින්නේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය, මනස කියන මේ ආයතන හය මුල් කාරණාව කරගෙනයි. එතකොට මෙහෙම උපදින වේදනාව තව බෙදෙනවා 108 ආකාරයකට. ඇහැ මුල් කාරණාව කරගෙන චක්කු සම්පස්සජා සුඛ වේදනා. ඇහැ මුල් කාරණාව කරගෙන අපිට සැප වේදනාවක් උපදිනවා නේද? ඇහැ මුල් වෙලා අපිට සැපසහගත ආරම්මණයන් උපදිනවා. ඒකට කියනවා චක්කු සම්පස්සජා සුඛ වේදනා. චක්කු සම්පස්සජා දුක් වේදනා.
චක්කු සම්පස්සජා උපේක්ඛා වේදනා ඇහැ මුල් කාරණාව කරගෙන සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනාව ඇති වෙනවා. ඊගාවට කන මුල් කාරණාව කරගෙනත් සැප දුක් උපේක්ෂා කියන තුන් වේදනා උපදිනවා. මේ විදියට ආයතන 6 මුල් කාරණාව කරගෙන 6 වරක් 3 කීයද? 22යි. 22ද? 18යි. 6 වරක් 3 18යි. ඇහැ මුල් කාරණාව කරගෙන සැප වේදනාව ඇති වෙනවා, දුක් වේදනාව ඇති වෙනවා, උපේක්ෂා වේදනාව ඇති වෙනවා. ඒ වගේ ආයතන 6 මුල් කාරණාව කරන අපේ ජීවිතේ මේ වෙන කොහෙවත් දෙයක් ගැන කියනව නෙවෙයි, මේ අපේ ජීවිතේ අපිට වේදනාව ඇති වෙන ආකාර සහ උප්පත්තිය සිද්ධ වෙන තැන් සහ ඒ වගේ ප්‍රභේදයන් මේ පැහැදිලි කරන්නේ. එතකොට ආයතන 6ේදී සැප දුක් උපේක්ෂා වැඩි වෙච්චාම 18 ආකාර වේදනාවක් ඇති වෙනවා. මේ 18 ආකාර වේදනාව ඉති අජ්ජත්තං වා තමන්ගේ පැත්තෙත් ඇති වෙනවා, බහිද්ධාවා බාහිරත් ඇති වෙනවා. අධ්‍යාත්මික බාහිර කියලා මේ 18 දෙකෙන් වැඩි වෙනවා. බාහිර අයටත් චක්කු සම්පස්සජා සුඛ වේදනා දුක් වේදනා උපේක්ෂා වේදනා මේ විදිහට අධ්‍යාත්මික බාහිර යෙදිච්චහම කීයක් වෙනවද? 36ක් වෙනවා. 36ක් වෙනවා. ඊට පස්සේ ඒ 36 අතීතයේ ඒ විදිහටම අපි ඇහැ මුල් කාරණාවකන සැප දුක් උපේක්ෂා විඳලා තියෙනවා. ඒ 18ම අතීතයේ සිද්ධ වෙලා තිනවා. අතීතයේ ඒ වේදනාවම අපිට වගේම අන් අයට සිද්ධ වෙලා තියෙනවා. බාහිරත් සිද්ධ වෙලා තියෙනවා. බාහිර වේදනාවත් ඇති වෙලා තියෙනවා. එතකොට අතීතයේත් එහෙම සිද්ධ වෙලා තියෙනවා. ඒ 36 වර්තමානයේත් එහෙම සිද්ධ වෙනවා. අනාගතෙත් එහෙම සිද්ධ වෙනවා. එතකොට මේ 36 තුනෙන් වැඩි කරපුවම කීයද? 108යි. එතකොට මේ දහම තුල මේ වේදනාව 108 ආකාරයකට අතීත වර්තමාන අනාගත අනුව අපිව ගිල ගන්නවා, අපිව වැළඳ ගන්නවා, අපිට පරිහරණය කරන්න වෙනවා මේ වේදනාව මේ අතීත වර්තමාන අනාගත කියන තුන් කාලෙම. පින්වතුනි, ඒ වගේම සතර සතිපට්ඨානයේ තුල මේ වේදනානුපස්සනාවේදී මේ වේදනාව 9 ආකාරයකට බෙදලා පෙන්නනවා. මොකක්ද? දුක්ඛං වේදනං වේදියමානෝ දුක්ඛං වේදනං වේදියාමිති පජානාති. දුක් වේදනාව, සැප වේදනා, උපේක්ෂා වේදනාව. ඒ තුන් වේදනාව ඊට පස්සේ සාමිසංවා සුඛං වේදනං වේදියාමිති පජානාති කියලා සාමිස වූ සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් තියෙනවා. නිරාමිස වූ සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් තියෙනවා. මේ විදිහට වේදනාව 9 ආකාරයකට සතර සතිපට්ඨානයේ තුල වේදනානුපස්සනාවේදී සඳහන් කරලා තියෙනවා. පින්වතුනි, එතකොට මේ වේදනාවේ නොයෙකුත් වර්ගීකරණයන් අපි කොටස් කරලා බෙදලා දැන් හැඳින්නුවා. අපි බලමු. වේදනංච පජානාති කියනකොට වේදනාව දැනගත්තා. වේදනා සමුදයංච පජානාති. මේ වේදනා සමුදය එහෙම නැත්නම් වේදනාව ඇති වෙන්නේ කොහොමද කියන කාරණා අපි බලමු. පින්වතුනි, අපි දන්නවා සත්වයන්ගේ සියලුම දුක් ඇති වෙන තැන, දුකට ඇති වෙන හේතුව බුදු පියාණන් වහන්සේ දේශනා කරන දුකට හේතුව, ආසන්නම හේතුව ජාතිය. එතකොට මේ සියලු දුක් නැති කරන්න නම් ජාතිය නැති කරන්න ඕනේ. හොඳයි, ජාතිය නැති කරන්න නම් ජාතිය උපදින හේතුව නැති කරන්න ඕනේ. භවපච්චයා ජාති, භවය නැති කරන්න ඕනේ. භවය නැති කරන්න බෑ. භවය ඇති වෙන හේතුව නැති කරන්න නැතුව භවය ඇති වෙන්නේ කුමක් නිසාද? උපාදාන පච්චයා භව. උපාදානේ නැති කරොත් අපිට භවය නැති වෙනවා.
භවය නිසා හටගන ජාතිය නැති වෙනවා. ජාතිය නැති වුණාම පස්සේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස ඔක්කොම නැති වෙනවා. ඒ නිසා උපාදානේ නැති කරන්න ඕනේ. උපාදානේ නැති කරන්න බෑ. උපාදානේ ඇතිවන හේතුව නැති කරන්න නැතුව. උපාදානයට හේතුව මොකක්ද? තණ්හා පච්චය උපාදානං, තෘෂ්ණාව නැති කරන්න ඕනේ. තණ්හාව නැති කරන්න නම් තණ්හාව ඇතිවන හේතුව තියෙනවා. වේදනා පච්චය තණ්හා, වේදනාව නැති කරන්න ඕනේ. මේ විදියට පෙන්නලා වේදනාවට හේතුව මොකක්ද? පස්ස පච්චය වේදනා, ස්පර්ශයයි. මේ විදියට අවිද්‍යාව දක්වාම පෙන්නලා යම් කිසි කෙනෙක් වේදනාව නිවැරදිව හඳුනගෙන ඒ වේදනාව නිරුද්ධ කරොත් අපිට සියලු ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් සියලුම දේවල් ඉක්මවන්න පුළුවන්. පින්වතුනි, ඒ නිසා යම් කිසි කෙනෙක් වේදනාවත් වේදනා සමුදයත් වේදනා නිරෝධයත් වේදනා නිරෝධගාමිනී පටිපදාවත් දන්නවා නම් එපමණකින්ම මේ ශාසනයේ කෙනෙක් බවට පරිවර්තන වෙනවා. ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඒ නිසා වේදනාවෙන්, මොකද මේ සද්ධර්මයට බහින එක එක තොටුපළවල් තියෙනවා. ඒ නිසා වේදනාවත් එක තොටුපළක් මේ සද්ධර්මයට බැහැ ගන්න. එතකොට අද අපිට වේදනාව එනකොට අපිට අද වේදනාව වෙන්නේ සැබෑ ලෝකේ ඔන්න කටුවකින් එන වේදනාවක් එනවා. කේක් කෑල්ලකින් එන වේදනාවක් එනවා. එහෙම නැත්තම් කාගේ හරි කටහඬකින් එන වේදනාවක් එනවා. නොයෙකුත් බාහිර ද්‍රව්‍යකින්, කෙනෙක්ගෙන්, දෙයකින් එන වේදනාවක් අපිට තියෙන්නේ. වේදනාවට හැම වෙලේම අපේ ජීවිතයේ අයිතිකාරයෙක් ඉන්නවා. සැප වේදනාවක් අපේ ජීවිතයේ උපදිනකොට ඒ සැප වේදනාවට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ නිසා මේ කේක් කෑල්ලෙන් ආපු රහ, මේ නෙල්ලි ගෙඩියකින් ආපු රහ, මේ කටුවකින්, බෝතල් කටුවකින් ආපු දුක් වේදනාව හැම වෙලේම වේදනාවට බැහැර අයිතිකාරයෙක් ඉන්නවා. ඒ අයිතිකාරය අපිට අතීත වශයෙන් සිහි කරන්න පුළුවන් වේදනාව එන දේ වර්තමානයේ සිහි කරන්න පුළුවන්, අනාගතයේ සිහි කරන්න පුළුවන්. සිහි කරලා ඒ පිළිබඳව ලෝභය ඇති කරගන්නත් පුළුවන්, ද්වේෂය ඇති කරගන්නත් පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා වේදනාවේ මූලය මොකක්ද? පස්ස පච්චය වේදනා, ස්පර්ශ නිසයි වේදනාව උපදින්නේ. ස්පර්ශ නිරෝධයෙන් වේදනාව නිරුද්ධ වෙනවා කියලා. නමුත් අපි ඒ සත්‍ය පිළිගන්න කැමති නෑ. අපේ ජීවිතය තුල අසත්‍ය පිරීලා තියෙන්නේ. මම ඒක පැහැදිලි කරලා දෙන්නම් ටිකක්. හොඳයි. ඔයගොල්ලෝ යකඩ කෑලි දෙකක් අරගෙන මෙහෙම එකට හැප්පුවොත්, එකට ගැට්ටුවොත් මොකද්ද සිද්ධ වෙන්නේ? සද්දයක් උපදිනවා. මේ සද්දය කලින් කොයි යකඩ කෑල්ලද තිබ්බේ? වම් පැත්තේ යකඩ කෑල්ලේ හෝ දකුණු පැත්තේ යකඩ කෑල්ලේ තිබුණාද? වම් පැත්තේ හෝ දකුණු පැත්තේ යකඩ කෑල්ලේ තිබුණේ නැහැ. එතකොට යකඩ කෑලි දෙකේ තිබුණෙත් නෑ මේ සද්දේ. හැබැයි සද්දයක් ඉපදුනා, සද්දයක් නැතුවත් නෙවෙයි දැන්. ඒ නිසා එකට ගැටෙනකොට, ස්පර්ශ වෙනකොට සද්දේ ඉපදුනා. හැබැයි ගැටීම නතර වෙනවත් එක්කම ශබ්දේ නිරුද්ධ වුණා. මේ ශබ්දේ වම් පැත්තේ යකඩ කෑල්ලට ගියාද, දකුණු පැත්තේ යකඩ කෑල්ලට ගියාද? කොහාටද මේ ශබ්දේ ගියේ? ගියපු තැනක් තියෙනවද? නැහැ. එතකොට ශබ්දයක් කියලා දෙයක් නැද්ද දැන්? ශබ්දයක් ඇති වුණා. එතකොට ඒ ශබ්දේ කලින් තිබ්බද? නැහැ. පින්වත්නි, හොඳට නුවණින් මේක සම්මර්ෂණය කරන්න. පෙර තිබුණා නෙවෙයි, තියනවත් නෙවෙයි, නැතුවත් නෙවෙයි කියන කාරණාව තේරෙනවද? ශබ්දේ කියන එක කලින් තිබුණත් නෙවෙයි, ස්පර්ශ නිරෝධයෙන් පස්සේ තියෙනවත් නෙවෙයි. එහෙම දෙයක් ඉපදුනේ නැහැ කියලා කියන්න පුළුවන්. එහෙම ධර්මතාවයක් ඉපදුනා. එතකොට පෙර තිබුණෙත් නැහැ, අනාගතේ තියෙන්නෙත් නැහැ, වර්තමානයේ නැතුවත් නෙවෙයි. ඒ නිසා වර්තමානයේක ඉපදිලා නිරුද්ධ වුණා. මේ වගේ වේදනාව කියන එක හැම වෙලේම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. වේදනා උපමාවකින් පෙන්නනවා වේදනාව මොන වගේද කියලා. දිය බුබුලක් කියලා. වේදනාව දිය බුබුලක් වගේ. වැසි වතුර බින්දුවක් මෙහෙම තව පල්ලෙහා තියෙන ජලයේ ස්පර්ශ වෙනවත් එක්කම දිය බුබුලක් ඇති වෙනවා. හැබැයි පල්ලෙහා තියෙන ජලයේ වදින්න නැතුව ඒ
සෙන්ටිමීටරයක් අඟලක් විතර උඩින් තිබ්බොත් දිය බුබුල ඇති වෙනවද? ඇති වෙන්නේ නැහැ. ස්පර්ශය නිසාමයි ඒ දිය බුබුල ඇති වෙන්නේ. හැබැයි ඒක පවතිනවද? ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. පින්වතුනි වේදනාව ස්පර්ශ නිසා හටගන්නවා, ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. නමුත් අද අපේ ජීවිතවල අපිට මේ තණ්හාව ඇති වෙන්නේ කොහොමද? හැම වෙලේම ස්පර්ශයක් නිසා වේදනාව උපදිනවා. ස්පර්ශ නිරෝධයෙන් වේදනා නිරුද්ධ වෙනවා. නමුත් අපි හිතන්නේ ඒ කේක් කෑල්ලෙන් ආපු රසයක් අපිට දැනෙන්නේ. ඒ බෝතල් කටුවකින් ආපු දුක් වේදනාවක් අපිට දැනෙන්නේ. මේ විදිහට අපිට වේදනාවට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ නිසා හැම වෙලේම අපේ අසාධාරණ විනිශ්චයක් තියෙනවා. යම් ඵලයක් උපදිනවා නම් හේතු තුනක් යෙදිලා තමයි උපදින්නේ. නමුත් අපේ අසාධාරණ විනිශ්චයක් දෙනවා, එක හේතුවකට ඒක අයිති කරලා දෙනවා. හොඳට බලන්න මේ කියන කාරණාව. අපිට රූපයක් පේනකොට ඇහක් තියෙන්න ඕනේ, රූපය තියෙන්න ඕනේ, චක්කු විඥානයත් ඊට අනුගත වෙන්න ඕනේ, චක්කු විඥානයත් යෙදෙන්න ඕනේ. මෙන්න මේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාම එකට එකතු වෙන තැන තමයි චක්කු සම්පස්සේ කියලා කියන්නේ. එතකොට අපිට යමක් පේනවා නම් ඇහැ රූප චක්කු විඥාන මේ තුන් දෙනාම එකට එකතු වෙලා යමක් පේන්නේ. හැබැයි අද අපි වර්තමානයේ කියනවා ඒ පේන දේ තමයි අර බහැර තියෙන්නේ කියලා. පේන දේ තමයි බහැර තියෙන්නේ කියලා. එතකොට බලන්න අසාධාරණ විනිශ්චයක්. මේ තුන් දෙනා නිසාමයි මේ වස්තුව ඉපදුනේ, අපිට පෙනුනේ. නමුත් අපි කියනවා ඒ අර රූපෙට ඇඟිල්ල දික් කරලා ඒ තිබ්බ දේ තමයි පෙවුනේ කියලා. මම ඔක උදාහරණයකින් පෙන්නන්නම්කෝ. හොඳයි. අපිට මේ ඇහැ රූප චක්කු විඥාන නිසා යමක් පේනවා වගේ තමයි මේ පොළොව තියෙනවා, ගහක් තියෙනවා, ඉරු එළියක් තියෙනවා. මේ ඉරු එළිය, ගහ, පොළොව කියන තුන් දෙනාම එකට එකතු වෙන මොහොතේ ඡායාව කියන ඵලය අයිති වෙනවා. ඡායාව කියන ඵලයක් නිර්මාණය වෙනවා. එහෙම නේද? එතකොට මේ ඡායාව අයිති පොළොවටද? ඡායාව අයිති ගහටද? ඡායාව අයිති ඉරු එළියටද? නෑ. එතකොට ඡායාව පොළොවට අයිතිත් නෑ, ගහට අයිතිත් නෑ, ඉරු එළියට අයිතිත් නෑ. හැබැයි මේ තුන් දෙනාගෙන් බැහැරවත් නෙවෙයි. මේ තුන් දෙනාම එකට එකතු වෙන මොහොතේ ඵලයක් උපදිනවා, එකදු හේතුවකටවත් අයිති නැති. එතකොට අපි කිව්වොත් මේ ඡායාව කියනක පොළොවට අයිති කියලා, ඒක පුදුම අසාධාරණ විනිශ්චයක් නේ. ඒ ඡායාව උපදින්න ගහත් උපකාර වෙලා තියෙනවා, ඉරු එළියත් උපකාර වෙලා තියෙනවා. නමුත් අපි අයිතිය දෙනවා පොළොවට විතරක්. එතකොට ඒක අසාධාරණ විනිශ්චයක්. මේ තුන් දෙනාම එකට එකතු වෙච්ච නිසායි එහෙම ඵලයක් ඉපදුනේ. ඒ ඵලය පෙර තිබුණා නෙවෙයි, තියෙනවත් නෙවෙයි, වර්තමානයේක තියෙන්නේ. වර්තමානයේක ඉපදුනේ. තියෙනව නෙවෙයි, වර්තමානයේක හටගත්තේ. තුන් දෙනාගම එකට එකතුව නිසා හටගත්ත මේ ඵලය අපි දැන් කියනවා මේ පොළොවේ තියෙන්නේ, පොළොවට අයිති කියලා. මේ විදිහමයි පින්වතුනි හොඳට නුවණින් සම්මර්ෂණය කරුවොත් අපිට මේ රූපයක් පේනවා කියන තැන, මේ මල් පොකුර පේනවා කියන තැන හොඳට බලන්න. ඇහැ වැය වෙලා, රූපේ වැය වෙලා, හිතත් වැය වෙලා, හිතින් ඒ ගැන හිතලා, හිත තමයි ලොකු කාර්යයක් කරලා තියෙන්නේ. මේක මල් පෝච්චියක් කියලා අපිට මල් පෝච්චිය උපද්දලා දෙන්න. නමුත් ඊට පස්සේ අපි කියනවා ඒ හිතත් ඒ ඇහත් පැත්තකින් තියලා මෙහි මල් පෝච්චිය තියෙනවා කියලා අපි අසාධාරණ විනිශ්චයක් තියෙන මල් පෝච්චිය තමයි අපිට හම්බ වුනේ කියලා. ඒක අසාධාරණ විනිශ්චයක්. එතකොට ඒක මේ මල් පෝච්චිය උපදවන්න ඇහත් වැය වෙලා තියෙනවා, රූපයත් යම් තරමක මතක තියාගන්න. මල් පෝච්චිය කියනකොට සුද්‍රාෂ්ටක අවකාශ ධාතු අහුරලා එක හැඩයකට පිහිටලා තිබ්බ එක අපිට මල් පෝච්චිය කලින් හම්බුනේ නැහැ. එතන වර්ණ සටහනක්, හැඩ සටහනක් තියෙන්නේ. වර්ණ සටහන ඒ සුද්‍රාෂ්ටක ටිකයි ඇහැයි හිතයි තුන් දෙනාම එකට එකතු වුනහම ඵලයක් තමයි මල් පෝච්චිය කියන එක. එතකොට ඒ ඉපදිච්ච මල් පෝච්චිය තුන් දෙනාටමයිති. බැහැර තියනවා කියලා අපිට බැහැර තියනවා කියලා විනිශ්චයක් දෙන්න බෑ.
ඒ තුන්දෙනාම එකතුව නිසා හටගත්තා නම් එක්කෙනෙක් හරි පැත්තකට යනකොට මේ මල් පෝච්චිය ඉතුරු නැතුවම නිරුද්ධ වෙන්න ඕනේ. මල් පොකුර ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි ආපහු මුල් උදාහරණයට ගිහින් බලමු. ඡායාව හටගත්තේ පොළොවත් ගහත් හිරුවෙලියත් නිසා නම් හිරුවෙලිය නැති වෙනවත් එක්කම ඡායාව තියෙනවද? හිරුවෙලිය නැති වෙනකොට ඡායාව තියෙනවද? නැහැ. ඉර වලාකුලකින් වැහෙනවත් එක්කම ඡායාව නැහැ. ආය වලාකුල පැත්තකට ගියන් පස්සේ ආයෙත් ඡායාවක් උපදිනවා. ඒ කලින් තිබ්බ ඡායාවද? නැහැ. අලුතෙන්මයි ඡායාව උපදින්නේ. ඒ වගේ මේ මල් පොකුර කියලා අපිට මේ පේන ඵලය උපදින්න ඇහැ වැය වෙලා රූපේ සුද්‍රාෂ්ටක ටික වැය වෙලා හිතත් වැය වෙලා තමයි අපිට මල් පොකුරක් කියන අදහස ඉපදුනේ. හැබැයි හිත පැත්තකට යනවත් එක්කම අර ඉර පැත්තකට ගියා වගේ ඉර වැහුණා වගේම එහෙම නැත්නම් ඇහැ පැත්තකට ගියාම එක හේතුවක් හරි නිරුද්ධ වෙනවත් එක්කම මේ පේන ධර්මතාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් අපිට මේ Nirodhaය ප්‍රකට කරන්නේ කෙලෙසයකින් හැම වෙලේම පෙන්නනවා වැරදි විනිශ්චයකින් තිබුණ දේ තමයි හම්බ වුනේ කියලා. පින්වතුනි මේ වගේමයි වේදනාවත්. මේ වේදනාවත් ස්පර්ශයෙන් හටගන්නේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. නමුත් අපිට ස්පර්ශය නිසා හටගන්න සැප වේදනාව ඒ ධාතු නානත්වය නිසා සංඥා නානත්වය නිසා ස්පර්ශ නානත්වය නිසා සැප වේදනාවක් උපදින්න පුළුවන්. ඒ ස්පර්ශ නිසාම සමහරලාට දුක් වේදනාවක් උපදින්න පුළුවන්. සමහරලාට උපේක්ෂා වේදනාවක් උපදින්න පුළුවන්. ඒ හැම දෙයක්ම කලින් තිබුණා නෙවෙයි තියනව නෙවෙයි ස්පර්ශ නිසා හටගත්තේ. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. නමුත් අපි ඒ ස්පර්ශයෙන් හටගන්න ධර්මතා ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය අපිට ප්‍රකට වෙන්නේ නැහැ. කෙලෙසයකින් එක වහනවා. මේ සැප වේදනාව ආවේ බත් පිඟානෙන් එහෙම නැත්නම් කේක් කෑල්ලෙන් එහෙම නැත්නම් කැවුම් ගෙඩියෙන් කියලා ඉවරලා අපිට මේ ස්පර්ශ නිසා හටගත්ත වේදනාවට අපි ලියාපදිංචියක් දෙනවා. ඒ රස වේදනාව තියෙන්නේ මෙන්න මේ වස්තුවේ කියලා. මේ වේදනාවට නවාතැම්පලක් නතර වෙන්න තැනක් මෙන්න මෙතන තමයි මේ වේදනාව උපදින්නේ කියලා අපිට කෙලෙසයකින් පෙන්නනවා. අපි ඊට පස්සේ ඒ කෙලෙසයයි තලු මරන්නේ සැබෑ සිද්ධිය ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා අපේ කෙලෙසයක් අරගෙන තමයි අපි ඉදිරියට ගමන් කරන්නේ. ඒ නිසා දැන් අපිට ඕනෑම මොහොතක නැවත මනෝමයෙන් සිහි කරලා ඒ සැප වේදනා උපදවා ගන්න පුළුවන්. උපදිනකොටම අහවල් කඩේ තිබ්බ අහවල් වර්ගයේ කේක් මෙච්චර රහයි කියලා අපිට ඒ තැනට අනුව අතීතේ නිර්මාණය වෙනවා. ඊට පස්සේ ගියන් පස්සේ ආපහු මේ තියෙන්නේ කේක් කියලා වර්තමානයක් උපදිනවා. අනාගතෙත් මං එතෙන්ට යන්න ඕනේ කියලා දැන් බලන්න ඒ සැප වේදනාව අරඹය සැප වේදනාව නොදන්නාකම් අරඹය සැප වේදනාව නිසා අපිට අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයක් නිර්මාණය වෙනවා. උන් අපේ ජීවිතේ සැබෑ පැතිකඩ. එහෙම තුන් කාලයක් නිර්මාණය වෙන තැනක සැබෑ යථාර්ථය තමයි ස්පර්ශ නිසා හටගත් වේදනාව සැප වේදනාව වේවා ඉතුරු නැතුවම ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වුණා. නමුත් අපිට සැප වේදනාවට අයිතිකාරයෙක් තියෙනවා. ඒ නිසාම අපිට ලෝභ වශයෙන් හිතා ඒ ගැන සිතිවිලි පරම්පරවල් උපදවාගෙන කර්ම රැස් කරන්න පුළුවන්. ඔන්න අතීත වර්තමාන අනාගත කියන තුන් කාලයක් නිර්මාණය වුණා. ඊට පස්සේ අපි ගමන් කරන ස්වභාවය අනුව ඒක දුර එහෙම නැත්නම් දැන් ළඟ දුර ළඟ තීරණය වෙනවා. එතකොට අපි අනික් නොයෙකුත් කේක් වර්ග වලට සාපේක්ෂව මේ රසේ මේ කේක් ශ්‍රේෂ්ඨයි අරවා හීනයි එහෙම නැත්නම් ඒවා ශ්‍රේෂ්ඨයි මේවා හීනයි කියලා හීන ප්‍රනීත භාවය නැති කරගන්නවා. ආධ්‍යාත්මික බාහිර කියලා ඒ කේක් අපේ ගෙවල් වල අපි හදන්නේ අර කේක් හදන්නේ බාහිර උදවිය කියලා මේ ආකාරයට වේදනාව
11 ආකාරයක සංසරණය වෙනවා නවායතම් පළවල් නතර වෙලා. එතකොට අපිට බහැර ඇති බවට ඒ රස ඉපදුන දේවල් බහැර තියෙනවා කියලා ලෝකයක් අපිට ඉබේම නිර්මාණය වෙලා. නමුත් හැම වෙලේම ඒ රස උපදින්නේ කේක් කෑල්ල අඩියක් දෙකක් ඉස්සරහින් තිබ්බා කියලා අපිට ඒ රස උපදිනවද? දිවට ගැටුණාම ස්පර්ශය නිසාම රස උපදින්නේ. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. නමුත් අපි මන ආයතනේ මොකද කරන්නේ? නැවත නැවතත් මේ යථා ස්වභාවය නොදන්න අපි අඛණ්ඩ වේ ධර්මතාවයේ හිතින් අරගෙන යනවා. අන්න ඒකට කියනවා අපි කර්ම රැස් කරගන්නවා කියලා. ඇති බව නිසාම මතක තියාගන්න මේ ඇති බවට හම්බ වෙනවා කියලා කියන්නේ වෙන මුකුත්ම නෙවෙයි. මේ ඇති බවට හම්බ වෙනවා කියලා කියන්නේ දැන් මේ දැහත් වට්ටිය තියෙනවා, මල් ටික තියෙනවා, හාමුදුරුවෝ ඉස්සරහින් ඉන්නවා, මේ වගේ ෆෑන් වැඩ කරනවා කියලා මේ බහැර දේවල් තියෙනවා ඇති බවට හම්බ වෙනවා කියලා කියන්නෙම මේ තමයි භවය. සතර මහා ධාතුව කෙනෙක් දෙයක් පුජ්‍යලයක් කරලා බහැර ඇති බවට හම්බ වෙනවා කියලා කියන්නේ මේක තමයි කාම භවය. කාම වස්තුන් නිර්මාණය කරලා වස්තුකාමයේ අපි තුල ඇති කරලා ක්ලේශකාමෙන් නැවත නැවතත් ඒක පවත්වමින් මේවා ඇති බවට හම්බ වෙනවා කියලා කියන්නේ මේ තමයි දැන් කාම භවය. වෙන මුකුත් අමුතුවෙන් හිතන්න එපා. මේ අපි ඉදිරියේ හැම වෙලේම ඇති බවට හම්බ වෙනවා කියලා කියන්නේ කාම භවය. මේ ඇති බව නිසාම නැවත වතාවක් ගෙදරට ගියන් පස්සේ මේ වර්තමානයේ අතීතයක් බවට නිර්මාණය වෙනවා. දැන් ගෙදර ගියන් පස්සේ මේක සිහි කරනකොට මේක අතීතේ නේද? දැන් හෙට අපි මේක සිහි කරනකොට මේ වර්තමානයේම ඇති බව නිසාම අපිට ඊයේ අපි බෞද්ධයකට ගියානේ බණක් අහන්න. දැන් මේක අතීතේ වෙනවා. ඊට පස්සේ ඊළඟ මාසෙත් අපි තවත් බණක් කියමු කියලා ආය බෞද්ධයකට යන්න ඕනේ කියලා එහෙම හිතනකොට මේ ධර්මතාවයම ආපහු අනාගතය කියලා නිර්මාණය කරනවා. බලන්න මේ වර්තමාන ධර්මතාවයම අපිට අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රය නිර්මාණය කරලා දෙන්නේ නැද්ද කියලා. පින්වතුනි ඒ වගේ තමයි හැම මොහොතකම මේ භවය අපිට මේ ඇති බව මේ තිබුණා තියෙනවා කියන අදහස ඇති වුණා. මේක තමයි භවය. භවපච්චයා ජාති. නැවත වතාවක් මේ භවය තිබුණාම ජාතිය නැවත වතාවක් මේක පිළිබඳව අපිට උප්පත්තිය එහෙම නැත්නම් මේ ධර්මතාවය උපදවා ගන්න අපිට මේක ඇසුරු කරන්න මේ පිළිබඳ පංච උපාදානස්කන්ධයක් උපදවා ගන්න තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් ඇසුරු කරන්න මේ ඇති බව ප්‍රමාණවත්. ඒ නිසා මරණාසන්න මොහොතෙත් ඔය කාරණාවමයි සිද්ධ වෙන්නේ. ස්පර්ශය නිසා මනෝ සම්පස්සජා වේදනාවක් ඇති වෙනවා. සුඛ වේදනාවක් මනෝමයෙන් සැප වේදනාවක් ඇති වෙනවා. සැප වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනකොට අපිට මනසින්ම පෙන්නනවා ඒ අහවල් තැන තිබ්බ දේනේ ඒ සැප වේදනාව. ඒ අහවල් අයිස්ක්‍රීම් වල රස තමයි අපිට දැනුනේ කියලා ඒ ස්ථානත් එක්ක නිමිති අපිට ඔසවලා දෙනවා. අහවල් ආහාර වේලේ ඒ රසය තමයි අපිට දැනුනේ කියලා. පින්වතුනි ඒ දේවල් එහෙම මරණාසන්න මොහොතේ සිහි වෙනකොට මේ ඇති වෙන සිතට බැසගන්න තැනක් තියෙනවා. දැන් විඥානට්ඨිතියක් වෙන්න මේ කාම ලෝකේ තැනක් නිර්මාණය කරලා දෙනවා. එතකොට වේගෙන් විඥානේ ඒ අදාළ තැන් වලට ගිහින් බැහැ ගන්නවා. ඒ රස පරිහරණය කරන්න නම් නැවත වතාවක් ආයතන ටිකක් හදා ගන්න ඕනේ. එතෙන් දෙකින් මනෝමයෙන් පරිහරණය කරන්න පුළුවන්ද? මනෝමයෙන් පරිහරණය කරන්න බෑනේ නේද? රසවත් ආහාර වේලක් අපිට සිහියට ආවන් පස්සේ ඒ රසවත් ආහාර වේල පිළිබඳ අපිට තණ්හාව යෙදෙනවත් එක්කම තණ්හාව කෘත්‍ය දෙකක් කරනවා. දැනුත් දුක උපද්දලා දෙනවා. සමුදයාචාරී තණ්හාව, වට්ටමූලික තණ්හාව සසරටත් අපි වරගෙන යනවා. එතකොට සසරට අපි වරගෙන යන ආහාරයේ තියෙන කැමැත්ත නිසාම ඊට අනුරූපව අපිට ඒ ටික භුක්ති විඳින්න නම් ඒක දකින්න ඇහැක් තියෙන්න ඕනේ. ඒ වගේම රස විඳින්න දිවක් තියෙන්න ඕනේ. ඒක ගන්න යන්න එහාට මෙහාට කරන්න අපිට අංගෝපාංග තියෙන්න ඕනේ. අතපය තියෙන්න ඕනේ. ඒ ගැන සිහි කරන්න මනසක් තියෙන්න ඕනේ. ඒ සුවඳ විඳින්න නාසයක්, ඒ පිළිබඳව අහන්න කනක් තියෙන්න ඕනේ.
ඒ ආහාරයේ කියනවත් එකම ආහාරයේ භුක්ති විඳින්න අංගෝපාංග ටික ඉබේම ලැබිලා අපි නැවත වතාවක් සත්වයේ බවට පරිවර්තනය වෙලා කටයුතු සිද්ධ වෙන්නේ මේ විදිහට. ඒක තව ඇතුළාන්ත ගොහෝ සිද්ධාන්තයක් තියෙනවා. නමුත් මං කෙටියෙන් පැවසුවේ ඒ ආහාරයේ මුල් කාරණාව කරන ඇති බවට හම්බ වුණොත් ඒක භවය භවපච්චයා ජාති නැවත නැවතත් උපදිනවා. එහෙමනම් මේ භව නිරෝධය ඇති භවෙන් මිදෙන්න ඕන නැති බවට වැටෙන්නේ නැතුව මේ භව නිරෝධය සාක්ෂාත් කරගන්න නම් අපිට මේ වර්තමානයේක ඉපදින ධර්මතාව හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන නුවණ අපිට ඇති කරගන්න ඕනේ. මෙන්න මෙතනදී හොඳට පෙන්නනවා සතර සතිපට්ඨානයේදී වේදනානුපස්සනාවේදී හොඳට පෙන්නනවා අපිට සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන්, දුක් වේදනාවක් ඇති වෙන්න පුළුවන්, උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒක සාමිසංවා ආමිස සහිත වූ සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න පුළුවන්. නිරාමිස සැප වේදනාවක්, දුක් වේදනාවක්, උපේක්ෂා වේදනාවක් ඇති වෙන්න පුළුවන්. ඒ සැප වේදනාවේ හොඳට පෙන්නනවා සමුදය ධම්මානුපස්සීව වය ධම්මානුපස්සීව. මේ වේදනාව ඇති වෙන්නේ කොහොමද? මේ වේදනාව නිරෝධ වෙන්නේ කොහොමද? ඉදි අච්ඡත්තං වා බහිද්ධාවා අධ්‍යාත්මික බාහිර මේ ස්ථාන දෙපොලේ මේ සැප වේදනාව, දුක් වේදනා, උපේක්ෂා වේදනාව, සාමිස වේදනා, නිරාමිස වේදනාව උපදින්නේ කොහොමද? සමුදය ධම්මානුපස්සීව. සමුදය කියලා කියන්නේ ඒ හේතු වලින් හටගන්නේ කොහොමද? වේදනාවේ උපදින මුල් ස්වභාවයට නුවණ අරගෙන ගිහින් වේදනා නිරෝධය සිද්ධ වෙන ආකාරය වය ධම්මානුපස්සීව හොඳට පෙන්වන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට වේදනාව ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒ වේදනාව අපිට කවදාවත් ආය සැප වේදනාවක් ඇති වුණා කියලා කියමු. ඒ සැප වේදනාව ආය අපිට කවදාවත් හම්බ වෙයිද? ඒ සැප වේදනාව. ඒ සැප වේදනාව ආය කවදාවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ආයෙත් ස්පර්ශ වුණොත් ඒ ධාතුව සමාන වෙනකොට ස්පර්ශ නානත්වයේ සමාන වෙනකොට ආයේ ඒ විදිහම වේදනාවක් උපදී. ඒකත් සැප වේදනාවක් වෙයි. හැබැයි ඒ සැප වේදනාව වර්තමානයේක ඉපදුනේ ස්පර්ශ නිසා ඉපදුනේ. ඒ සැප වේදනාව කෙනකින් දෙයකින් ආව නෙවෙයි. ස්පර්ශ නිසා හටගෙන ස්පර්ශ නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නැවත වතාවක් දුක් වේදනාවක් ඉපදුනොත් ඒ දුක් වේදනාවට අතීත වර්තමාන අනාගත කියලා බෙදන්න බෑ. හැම වෙලාවෙම ස්පර්ශයෙන් හටගත්තොත් ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. වර්තමානයේකයි උපදින්නේ. එහෙම වුණාම වේදනාව පිළිබඳව තෘෂ්ණාවෙන්, මානෙන්, දිට්ඨියෙන්, තණ්හා මාන දිට්ඨියෙන් ඇසුරු කරන්ඩ දේවල් අපිට හම්බ වෙන්නේ මේ මම කියලාවත්, මගේ කියලාවත්, මගේ ආත්මය කියලාවත්, අධ්‍යාත්මික දේවල්, බාහිර දේවල් කියලාවත් අපිට වේදනාවට ඇසුරු කරන්ඩ යමක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි වේදනාවක් නැතුව නෙවෙයි, ස්පර්ශ නිසා වේදනාවක් හටගන්නවා. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් නුවණින් තමන්ට ඇතිවෙන සියලුම වේදනාවන් නුවණින් සම්මර්ෂණය කෙරුවොත් ඔහු වේදනානුපස්සනා වඩපු කෙනෙක් බවට පරිවර්තන වෙනවා. ඒ වේදනාවේ යථා ස්වභාවය දැනගෙන වේදනාව පිළිබඳ කලකිරලා නොඇල්ලා මිදෙනවා. අන්න එදාට බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ තමන්ගේ ජීවිතෙන් වැටහෙනකොට මහා පුදුමාකාර සහනයක්, සැනසීමක් උපදින්නේ. එනිසා සෝපාක හාමුදුරුවෝගෙන් තීනි නාමකින් කියලා අහපුවාම මේ තුන කියලා කියන්නේ මොකක්ද කියලා අහපුවාම තිස්සෝ වේදනා කියලා මේ තුන් වේදනාව පැහැදිලි කරේ. මෙච්චර ගැඹුරු නුවණකින් ඒ හත් හැවිරිදි පුංචි හාමුදුරුවෝ එදා මහරහත් භාවයේ ලැබලා ඉවරලා උපසම්පදාව ලබන්න මේ අහපු ප්‍රශ්න 10ේදී එච්චර තියුණු නුවණක් තියෙනවා. මේ ලෝකේ තුන්වෙනි කොටස කියලා අහනවත් එක්කම දන්නවා සියලුම දේවල් කැටි කරලා පිඩු කරලා තිස්සෝ වේදනා, වේදනා තුනයි කියලා, සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනාව කියලා
මේ විදිහට පැහැදිලි කරා. පින්වතුනි ඒ නිසා මේ වේදනාව කියන ධර්මතාවය යම් කිසි කෙනෙක් මේක එක තොටුපළක් නිවනට බහින්ද ඒ විමුක්තිය සාක්ෂාත් කරගන්න එක මාර්ගයක්. ඒ නිසා අපිට ඕනනම් වේදනාවම සම්මර්ෂණය කළා. එදා පීතිමල්ල තෙරුන් වහන්සේ තමන්ට ඒ වැද්දෙකින් ලැබුණු සත්පහර පුරාණ කර්මයක් නිසා අපිට මේ වගේ තියුණු වේදනාවක් ලැබුණා කියලා ඊතල පාර ඉවසගෙන ගල් තලාවක වැතිරිලා වේදනාව මෙනෙහි කරලා එදා උතුම් අරියත් භාවයටපත් වුණා. තිස්ස හාමුදුරුවෝ සක්මනේ තමන් මරණ්ඩාපු සොරු 500ටම තමන්ගේ කලවා දෙක බිඳගෙන කකුල් දෙක තමන් විසින්ම කඩාගෙන මට ටික වෙලාවක් ඉඩ දෙන්න කියලා රාත්‍රී අවසර ඉල්ලගෙන වේදනාව මෙනෙහි කරලා වේදනානුපස්සනාව මෙනෙහි කරලා සියලු ආශ්‍රවක් ක්ෂය කරගත්ත උතුම් වූ අරිහත් භාවයටපත් වුණා. ඒ නිසා පින්වතුනි අපිට හම්බ වෙන මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංච උපාදානස්කන්ධය යම් කිසික් මනාකොට නුවණින් මෙනෙහි කරුවොත් අපිට මේ ඇති භවෙන් මිදෙනවා. මේ භව නිරෝධය මේ ජීවිතය තුළම සාක්ෂාත් වෙනවා. ඒ භව නිරෝධය පිණිස සලායත නිරෝධය පිණිස මේ මාතෘකා කළ මේ විස්තර කළ දහම් කාරණා ටික ඔබ සෑම සියලු දෙනාටම උතුම් පාරමිතා ධර්මයක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ නිසා අද දවසේ මේ බෞද්ධ මාධ්‍ය ජාලය හරහා මුළු ලෝකයටම සද්ධර්මයේ ලබලා දෙන්න ධර්ම දානේ ලබලා දෙන්න අලුත්ගම ඉහළ පදිංචි ඩී.ටී.ජී. සිරිසේන මහත්මයා පවුලේ සියලු දෙනා දූ දරුවන් ඒ වගේම ආර්.ඩී. සෝමාවතී මිය ඒ ඇත්තියගේ දූ දරුවන් වන ඩී.ටී.ජී. තිලකසිරි මහත්මා ඩී.ටී.ජී. ආර්.කේ තිලකසිරි සහ ඩී.ටී.ජී. අයි.කේ තිලකසිරි යන අය දායකත්වයේ දරලා තියෙනවා. ඒ වගේ මේ සහ සම්බන්ධ වන සෑම සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය සියලු දෙනාට පින් අනුමෝදන් කරන්නත් ඒ වගේම රෝගාතුරව ඉන්න එස්.ඩී.ජී. අනුලාවතී මෑණියන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන් ගොඩ කුඹුර මහතාගේ 49 වන උපන් දිනයත් සිහිපත් කරලා ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මේ ඒක රාශි කරගත්ත කුසල සම්භාර ධර්මයේ අනුමෝදන් කළ යුතු ඇත්තන්ට අනුමෝදන් කරමු. ඒ අනුව ප්‍රථමයෙන් ලෝකයක් සම්බුද්ධ ශාසනයත් මේ පින්වතුන්ගේ ගෙවල් දොරවල් රැකී ආරක්ෂාට කටයුතු අධිග්‍රහිතු සියලුම දෙවියෝ මේ පින්පෙත් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දේවයිසුරු වර්ධනය කරගෙන දෙවියොත් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම මිය පරලෝකීය සෑම සියලු දෙනා නමින් යම් තාක් ඥාති හිතවතුන් පිරිසක් ඉන්නොනම් ඒ සෑම සියලු දෙනාට අපි මේ ඒක රාශි කරගත්ත පින් අනුමෝදන් කරමු. පින් බලාපොරොත්තු යම් තාක් ඥාති හිතවතුන් පිරිසක් ඉන්නොනම් ඒ සෑම සියලු දෙනාම ඔවුන් කළා වූ පිනක් මෙන් සතුටෙන් සාදුනාදෙන් මේ පින් අනුමෝදන් වේවා. දුක සිටිනංගෙන් අත මිදේවා. සැපෙන් සැපයට පැමිණේවා. ඥාතීන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ඒ වගේම විශේෂයෙන් මේ පින්වතුන්ට අවවාද අනුශාසනා දෙමින් අපේ ගෞරවනීය පූජ්‍ය නාරංගම්මන ධම්මරතන ස්වාමින් වහන්සේ මේ සඳහා මේ අත්ංග දිරිගන්නලා තියෙනවා, අවශ්‍ය උපදෙස් දීලා තියෙනවා. ඒ නිසා තමන්ගේ දායක පිරිස කුසල ධර්ම වලට යොමු කරන්න උන්වහන්සේ උත්සාහවත් වෙන නිසා උන්වහන්සේටත් අපි මේ වෙලාවේ තුනුරුවන් සතු අනන්ත ගුණ බලෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය ආශිර්වාද සහිතව ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මදක් රෝගාතුරොත් සිටින අනුලාවතී මෑණියන්ටත් අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා ඉක්මන් සුවය පිණිස. ඒ වගේම ගොඩකුඹුර මහතාගේ උපන් දිනය වෙනුවෙන් අද දවසේ මේ සත්ක්‍රියාව සිද්ධ කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ මහතාටත් අපි මේ වෙලාවේ තුනුරුවන්ගේ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ සියලු ආකාරයෙන් රැස් කරගත්තා වූ කුසල සම්භාර ධර්මයන්ගේ ශක්තියෙන් බලයෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ දිගාසිරි සම්පත්තිය සැලසේවා.
කරන කියන රැකී ආරක්ෂාදී කටයුතු සියල්ලම සමෘද්ධ වෙලා මේ ජීවිතය තුලදීම අධිගම මාර්ගඵල සාක්ෂාත් කරගන්න මේ සීල පුණ්‍ය ශක්තියන් එකසේ හේතු උපනිශ්‍ර වේවා. ඒ වගේම මේ ජීවිතය තුල නොහැකි වුණොත් බොහෝ දුර සංසාර ගමන් කරන්න නැතුව සුගතිගාමී උප්පත්තීන් හරහා කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබිලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා සදහට නිවී සැනසී පැමිණ වැඩවදාළ ජාතියක් ජරාවක් ව්‍යාධියක් ශෝකයක් මරණයක් නැති ශාන්ත සුඛ උතුම් වූ අජරාමර නිවන් සුව සඳහා මේ සියලු පුණ්‍ය ශක්තියන් එකසේ හේතු උපනිශ්‍ර වේවා පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම බෞද්ධ මාධ්‍ය ජාලය හරහා මුළු ලෝකයට මේ සද්ධර්මයේ බෙදලා දෙන්න වර්තමාන කාර්ය මණ්ඩල සහිතව අපේ ගෞරවනීය සභාපති ස්වාමින් වහන්සේ මේ සඳහා මහ පුදුමාකාර කැපවීමක් දරනවා. ඒ නිසා උන්වහන්සේටත් ඒ වගේම මගේ ගෞරවනීය ගුරු දේවෝත්තම මාංකල සුදස්සන ස්වාමින් වහන්සේලාතු මහා සංඝරත්නයට අපි මේ වෙලාවේ රැස් කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මයන් අනුමෝදන් කරනවා. ඒ නිසා ගෞරවනීය ස්වාමින් වහන්සේලාටත් ඔබ අප සෑම සියලු දෙනාටමත් මේ කුසල ධර්මය උතුම් පාරමිතා ධර්මයක් බවට පරිවර්තනය වෙලා ඒ නිවන් සුවේ සාක්ෂාත් කරගන්න හේතු උපනිශ්‍ර වේවා කියලා අපි සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං තේති. සාදු සාදු සාදු. පින්වත්නි, ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වා වදාළ මාතලේ නාවුල ධම්මහදේ ආරණ්‍ය සේනාසන වාසී පූජනීය මාන් කඩවල සමාහිත පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් අප විසින් රැස් කර ගන්නට යෙදුණු සියලු කුසල් උන්වහන්සේට සාදු නාද පවත්වා අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. පින්වත්නි, ඒත් සමගින් බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානයේ මගින් ඔබ වෙත ගෙන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් නිමාවට පත්වනවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේදීම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.